සෑම දිනටම යේසු පිහිටයි. තවත් සතියක සබත් දවසේ මේ උදෑසන උන්වහන්සේට නමස්කාර කරන්නට අප විවිධ තැන්වල ඒක රාශි වෙලා ඉන්නවා. ඉතින් මේ උතුම් මොහොතේ දෙවියන් වහන්සේත් එක්ව ගමනක් යන පිණිස උන්වහන්සේගේ සමූහයට උන්වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරමු. මේ මෙහෙවර උන්වහන්සේගේ දෑතට බාර කරමු. අපි කන්නලව් කරමු. සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේට අනෙක වාරයක් අප ස්තුති ප්‍රශංසා කරමින් මේ අනගිමත් කාලේ අපි ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත දෑතට බාර කරනවා. ආදරවන්ත පියාණනි, මේ කාලේදී ඔබ වහන්සේත් එක්ක ගත කරන්න අපට උපකාර කළ මැනව. විශේෂයෙන්ම සමිඳුනි අපි යාඥා කරනවා. මේ මෙහි ආරම්භයේ සිට අවසානයේ දක්වා විවිධ කොටස් වලට පංගුකාරීත්වයේ දරන ඔබ වහන්සේගේ දරුවන් සුද්ධාත්ම බලය කරන කොටගෙන ආලේප කරන්න කියලා අපි යාඥා කරනවා. ඒ වගේම පියාණනි, විවිධ තැන්වල ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඒකරාශි වෙලා ඉන්න සෑම කෙනෙක්ම නිදහස් කරන්න පියාණනි. නිදහස්කමේ ආත්මෙන් ඔබ වහන්සේට ලං වෙන්න සුද්ධාත්මයන්ෙන් ඔබ වහන්සේ උන්ට අත ගසන්න කියලා අපි යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේ අප සමග සිටින නිසා, අපේ හඬ අසන නිසා අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමින් අපි බාර වෙනවා අපගේ එකම ගලුම්කාර නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. හොඳයි, මේ උදෑසන අපි උන්වහන්සේට කීර්තිගාතුරින් නමස්කාර කරන්න යන අතර අපි අපගේ හදවත් සෝදිසි කරමින් උන්වහන්සේට නමස්කාර කරන්නට අපි සූදානම් වෙමු. අපි මේ වචනේ කියවන අතර වචන ගැන අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාව වූ මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකූ මැනව. මාගේ අයිතිකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියේය. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව පව් කළමි. ඔබගේ ඇස් සමුවේ නපුරුව තිබෙන දේ කළමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණසේක, විනිශ්චය කරන කල ඔබ ශුද්ධසේක. බැලුව මැනව. මම අයුතුකම් සහිතව සාදනු ලැබිමි. මාගේ මෑණියෝ පාප සහිතව මා ගැප්ගත් අය. බැලුව මැනව. අධ්‍යාත්මෙහි සත්‍යතාවයට ඔබ කැමති වනසේක. අප්‍රකාශ වූ හෘදයේ ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක. හිසුපින් මා පිරිසිදු කළ මැනව. එවිට මම පවිත්‍ර වන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. ඔබ බින්දා වූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කිරින් ඔබගේ මුහුණ සඟවාගත මැනව. මාගේ සියලු අයිතුකම් මැකුව මැනව. දෙවියන් වහන්සේ, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව. ස්ථීර ආත්මයක් මා තුළේ අලුතින් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධ ආත්මය මගෙන් පහළ නොකළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි. පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නේය. දෙවියන් වහන්සේ, මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ, මිනිමැරීමේ අපරාධයෙන් මා මුදා හැරිය මැනව. මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්ද නගා ගීතිකා කරන්නේය. ස්වාමිනී, කට අරින්නට මට පිහිට වූ මැනව. එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දක්වන්නේය. මක්නිසාද ඔබ පූජාවට නොකැමැතිසේක. කැමැතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන් වහන්සේට කළ යුතු පූජාව නම් බිඳුනා වූ සිතක්ය. දෙවියන් වහන්සේ, බිඳුනා වූ තැළුණා වූ සිතක් ඔබ සුළු කොට නොසිතසේක. කැළඹුණු මාගේ සිත රක්ෂස්ථානය නැතිදෝ. ලොව පාලක යේසුස් නිසා හද නොසැලීන්න. කැළඹුණු මාගේ සිත රක්ෂස්ථානය නැතිදෝ. ලොව පාලක යේසුස්
දෙවිදුන්ගේ අභිමුඛයේ ආහා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද සිදුවුණු දේ යහපතටයි ස්තුති දෙන්න සිදුවුණු දේ යහපතටයි ස්තුති දෙන්න ආහා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ආහා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ඉන්න අපි මේ උදෑසන උන්වහන්සේට නමස්කාර කරමු. මුළු අහසටත් වඩා මුළු පොළොවටත් වඩා අපිට ආදරය කරන කෙනෙක් ඉන්න බව ඔබ දන්නව නේද? අපි උන්වහන්සේට අපේ මුළු හදවතින් අපි ඉන්න වාතාවරණය කුමක් වුවත් අපි උන්වහන්සේට මුළු හදවතින් ස්තුති කරමු, ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ආදරය ගැන අපි ගායනා කරමු. නිල් අහසටත් වඩා මහ පොළොවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහ සයුරටත් වඩා ඔබ හට මා ඕන වුණ තරම් නිල් අහසටත් වඩා මහ පොළොවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහ සයුරටත් වඩා ඔබ හට මා ඕන වුණ තරම් මට කරුණා කළේ ඔබයි මාපියේ මා ළඟ සිටියේ ඔබයි ශුද්ධතුනි මට සිනහේ වුණේ ඔබයි යේසුනි මට ප්‍රියෙකු වුණේ ඔබයි දෙවිඳුනි ආදරය කළ ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියලා හදවතට දැනෙනවා. උන්වහන්සේගේ ආදරය නිසා අපේ ජීවිතේ වටිනාකම වැඩි වුණා. උන්වහන්සේ එදා කුරුසේ අප වෙනුවෙන් මැරුණා. ඒ පුදුම ආදරය අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කරපු ආදරයටයි අපි මේ ස්තුති ප්‍රශංසා කරන්නේ. අපි කොතරම් ස්තුති කරත් අපි කොතරම් ප්‍රශංසා කරත් ඒ තරම් උන්වහන්සේගේ ආදරයට ඒක මදි වෙන තරම් අපි උන්වහන්සේ කැමති ලෙස ජීවත් වෙමු. එයයි උන්වහන්සේගේ කැමැත්ත. අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කෙනෙක් වෙනුවෙන් අපි ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙමු. අපි ගායනා කරමු ආදරය කළ ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියලා හදවතට දැනගන්න කියලා අපි මෙනෙහි කරමින් ගායනා කරමු. ආදරය කළ ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා ආදරය කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා මා වෙනුවෙන් පිබීදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා මා වෙනුවෙන් පිබීදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා
අවසාන වශයෙන් අපි ගායනා කරමු ශුද්ධාත්මිනී මම සූදානම් පුරවන් මා හද ප්‍රේමී සැමට වඩා ඔබ වහන්සේට ලං වෙන්නට ශුද්ධාත්මිනී මාව බලවත් කරන්න කියලා අපි ගායනා කරමු. Shuddhatmini mama sudanam Puravan mahada premayan Shuddhatmini mama sudanam Puravan mahada premayan Samata vada upavetata Savi denua lang venta Samata vada upavetata Savi denua lang venta Shuddhatmini mama sudanam Puravan mahada premayan Shuddhatmini mama sudanam Puravan mahada premayan ස්වාමිනේ මේ උදෑසන අපි ඔබ වහන්සේගේ පාවල සිටින අතර පියාණනි අපි දන්නවා ඔබ වහන්සේ අපේ ප්‍රශංසාව නමස්කාරය බාරගත් නිසා පියාණනි ඔබ වහන්සේට ස්තුතියි පියාණනි අද දවසේ දේව මෙහි කොටස් ගන්න සියලු දෙනා ඔබ වහන්සේට බාරයි යම් කෙනෙකු යම් බාධාවක යම් අර්බුදයක ඉන්නවා නම් පියාණනි ඔබ වහන්සේගේ සමාදානය උන්ට දෙන්න යම් ප්‍රශ්නයක ඉන්නවද ඔබ වහන්සේ උදව් කරන්න පියාණනි මේ වෙලාවේ පියාණනි මේ දේව මෙහි සම්පූර්ණ ඔබ වහන්සේගේ දෑතට බාරයි ශුද්ධාත්මිනී ඔබ වහන්සේ ක්‍රියා කරන්න පියාණනි මේ සියල්ලත් බාර කරන්නේ යලුම් කාර්යසිස් වහන්සේගේම නාමයෙන් ආමේන්. අපි ආඥා කරමු. ශුද්ධ මහෝත්තම දේව පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා දවස ගැන. පියාණනි අපිට ශාරීරිකව එක ස්ථානයකට වෙලා යාඥාකාරට ඔබ වහන්සේට නමස්කාර කරන්න එකතු වෙන්න නොහැකිව තිබුණත් ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි විවිධ තැන්වල සිටියත් අපේ හදවතින් ඔබ වහන්සේට එක්සිත යාඥාකාර දෙන්නා නමස්කාර කරන්න දෙන්නා වූ මේ කාලය ගැන පියාණනි අද දවසෙත් අපි ඔබ වහන්සේ අදහන දරුවන් හැටියට මේ දේශය ගැන කනලව් කරමින් මැදහත්කාරකම් කරනවා මේ තිබෙන අසංගත තත්ත්වය ගැන පියාණනි ඔබ වහන්සේගේ අනුකම්පාවේ දෙනත එළමින් ස්වාමීනි මේ දේශය ගැන ඔබ වහන්සේගේ කරුණාව දක්වමින් මේ තත්ත්වය පාලනය කරගන්නට උපකාර කරන්න කියලා ඉල්ලනවා දෙවියන් වහන්සේ මොන අය මොන ආකාරයෙන් මහන්සි වුණත් වැඩ කටයුතු කරත් සියල්ල දේ කෙරෙහි බලය තිබෙන්නේ සියල්ලට ඉහළින් ඔබ වහන්සේට එමි නිසා පියාණනි ඔබ වහන්සේ මේ රටේ තීන්දුව తీරන ගන්න නායකයන්ට සෞඛ්‍යංශවල අයටත් සෑම කෙනෙකුට ඔබගේ ප්‍රඥාවත් කරුණාවත් සුවයත් දෙන පිණිස අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ආඥා කරනවා ඒ වගේම ස්වාමීනි අපේ සභාව ගැන අපි වහන්සේට ස්තුති කරමින් කනලව් කරනවා සිල් දේවක ඇතිවත්ද ස්වාමීනි වහන්සේගේ දරුවන් ඒ වගේම සබත් පාසල් දරුවන් අතුළු සෑම කෙනෙක් වහන්සේ බාරගෙන ස්වාමීනි වහන්සේගේ ලෙන් උන්ට රැකවරණය දෙන්න කියලා ආඥා කරනවා යම් කෙනෙක් ස්වාමීනි ආසාදිතව සිටනවාද උන්සෝ කළ පිණිස නිරෝධායනයේ සිටනවාද උන්ට වහන්සේ කරුණාව දක්වන පිණිස රටේ තිබෙන ආර්ථික තත්ත්වයන් අපහසුකම් මැද වහන්සේ උන්ට සපයන පිණිස ස්වාමීනි අපි උදක් මිල්ලා සිටිනවා ස්වාමීනි දැන් මේ දෙවමෙහෙට සහභාගී වෙන සෑම කෙනෙක්ට ඒ කොටස් ගන්නා වූ සියලු දෙනා අපි දැහැතට බාර කරනවා මේ කාලය තුල ඒ සෑම කෙනෙක් ශාරීරිකව මෙන්ම ස්වාමීනි ආත්මිකව වහන්සේ පෝෂණය කරන්නත් සුරක්ෂිත කරන්නත් ඔබගෙන් ඉල්ලමින් සියලු දේවල් බාර කරනවා සියලු ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ඔබටම පුද කරනවා ගැලුම්කාර ජීවමානයේ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්. අද දින බයිබල් කියවීම 2 තිමෝති 2 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට 26 වෙනි පදය දක්වා විශාල ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී හා මෙටි භාජනක් තිබේ. මුලින් කී ඒවා වටිනා ලෙසත් සෙසු ඒවා නොවටිනා ලෙසත් සැලකිය හැකිය. එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර තමාම පවිත්‍ර කර ගනී නම් ඔහු පිරිසිදු කරන ලද ස්වාමින් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන ඕනෑම යහපත් සේවයකට යෝග්‍ය වාජනයක් වන්නේය. යොවුන් වියේ ඇතිවන කාම තෘෂ්ණාවලින් අහක් වී පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේගේ නම අමතන අය සමග ධර්මිෂ්ඨකමත් විශ්වාසයත් ප්‍රේමයත් සාමයත් සොයා යන්න.
හිස් අනුවන විවාද වලින් කලහ හටගන්නා බව දැන ඒ වයින් වලකින්න. ස්වාමින් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව සියල්ලන්ටම කරුණාවන්ත උගන්වන්නට සමත් ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතුය. විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට මනස්ථාපනය දිය හැකි නිසාය. එවිට ඔවුන්ට ශක්තිය හඳුනා ගන්නට පිළිවන් වෙයි. මෙසේ ඔවුන්ට සීකල්පනාව ආවිට ඔවුහු යක්ෂයා විසින් සිය කැමැත්ත කරවා ගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝය. දෙවියන් වහන්සේගේ වචනයට ස්තුති වේවා. දිව්‍යනාථට ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක සබත් දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය බෙදා ගන්නා පිණිස උන්වහන්සේගේ වරප්‍රසාද ලැබුණු නිසා. මට මතක් වෙනවා මේ අද දවසේ වචනේ බෙදා ගන්නට පෙර ආතුව මම කියන්න කැමති ගිය පාර දේශනාව කරපු අපේ ගියාන් සේනාපති රත්න දේවගතිතුමා ඉතාමත්ම අලංකාරමත් ලෙස ගිය පාර වචනය තුල අපට ඉතාම කදිනමින් ඉතාම මේ වටිනා අදහස් ගණනාවක් ගෙනාවා. ඉතින් එතුමා කිව්වා මේ අවසාන පදයක් කතා කරමින් මම මේ අද දවසේ දේශනාව ආරම්භ කරන්න මම කැමතියි. දෙවෙනි තිමෝති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය අපට කියනවා ස්වාමීන් වහන්සේ තමන්ගේ අය දන්නාසේක්යයිද ස්වාමීන් වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහ වේවායිද යන මුද්‍රාව ඇතුව දෙවියන් වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේ කියලා. ඊටමත්ම අලංකාර වූ දෙයක් එතුමා අපට මෙතන ගෙනාවා. දැන්වද තීරුමක් නැති. දැන් එතනින් උඩ බැලුවහමත් අපට ඊටමත්ම වටිනා පද කීපයක් තියෙනවා. 18 වෙනි පදෙහිම එතන මේ කතා කරනවා තීරුමක් නැති හිස් දෙඩීම් වලින් වැළකීලා ඉන්න කියලා. ඒක පාවුලතුමා සමස්ත සභාවෙන් ඉල්ලා සිටින ඊටම කාරුණික ඉල්ලීමක්. මොකද්ද මේ කාරුණික ඉල්ලීම? සමහර ඒවා තීරුමක් නැති දෙඩීම් තියෙනවා. ඒ වගේ වැළකීලා ඉන්න කියලා එතුමා අපට අවවාද කරනවා. ඒ දන්නවද එහෙම කියන්න හේතුව? එවැනි දේවල් නිසා බොහෝ දුරට භක්තිවන්තකම නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි තීරුමක් නැති මේ දේවල් නිසා අපරාධේ මිනිසුන් එකිනෙකා අතර විරසක වීම ඇති වෙන නිසා. ඉතින් ඒ නිසා පාවුලතුමා පැහැදිලිව කතා කරනවා එවැනි දේවල් වලින් වැළකීලා ඉන්න කියලා. ඒ විතරක් නෙමෙයි දන්නවද ඒ කාලේ හිටියා මේ මහා පුදුම දෙන්නෙක් හිටියානේ හිමේනියස් සහ පිලේතස් කියන දෙන්න. ඉතින් මේ අය මොනවද කරේ? වැරදි දේවල් උගන්වමින් හිටියපු දෙන්නේ. ඉතින් මේ වැරදි දේවල් උගන්වපු මේ දෙන්නා ගේ ඉගැන්වීම් පිළිකාවක් වගේ සභාව තුල උඩු ගිහිල්ලා තිබුණා කියලා කියනවා. අපි දන්නවා මේ මහා භයානක දෙයක් බවට පත් වෙලා තිබුණා. සභාවේ මේ විශේෂ බොරු ඉගැන්වීම් නිසා සභාව අන්ත අසරණ තත්යකට පත් වෙලා තිබුණු වකවානුවක්. ඉතින් මේක දැනගන්න පාවුලතුමා මෙන්න මේ සභාවට ලියනවා. අපිට මතකයි නේද? එතුමා මේ හිර ගෙදර ඊ타ත්ම දුක්ඛිත ජීවිතයක් ගත කරන අවධියක එතුමා සභාවට ආදරය කරමින් සභාවේ තියෙන මේ ස්වභාවයෙන් නිදහස් වෙන පිණිස එතුමා කතා කරනවා. මහා පුදුමාකාර මිනිසෙක්. ඉතින් ඒක නිසා එතුමා ඉල්ලීමක් කරනවා අනේ කාරුණිකව මේ ඉගැන්වීම් වලට එකඟතාවයක් ඇති කරගන්න එපා. ඒවා පස්සේ යන්න එපා කියන කාරුණික ඉල්ලීම එතුමා ප්‍රකාශයටපත් කරනවා. ඉතින් ඒකම අපිට කතා කරලා කියනවා මේ ස්වාමින් වහන්සේගේ නම කියලා අමතන හැමදෙනාම අධර්මිෂ්ඨකමින් වැළකෙන්න ඕන. අපි දිව්‍යනාථගේ නාමය ප්‍රකාශ කරන අය. ඉතින් නාමය ප්‍රකාශ කරන අයට ඉල්ලීමක් කරනවා මොනවද කියන්නේ? මේ ස්වාමින් වහන්සේගේ නාමය තුල ජීවත් වෙන ඔබගේ මගේ මුයි කියනවා අධර්මිෂකම් වලින් ඉවත් වෙන්න කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනය නැත්නම් ඒ ඉගැන්වීම ගිය පාර අපේ දේවගතතුමා අපට සිහිපත් කරා. ඉතින් අද ඒකත් එක්කම තමයි දැන් මේ ඉදිරියට යන්නේ.
අද 20 වෙනි පදේ අපිට කතා කරනවා. අද අපිට බලන්න තියෙන 20 සිට 26 දක්වා 20 වෙනි පදේ කියනවා ඉතින් ලොකු හේක රන් රිදී භාජන පමණක් නෙමෙයි ලී මැටි භාජන ඇත්තේය. සමහරක් ගෞරවය පිණිස සමහරක් අගෞරවය පිණිසය. දැන් බලන්නකො මේ උපමා කතාවක් මෙතන පාවිච්චි කරනවා. හැබැයි මේ උපමා කතාව කියන්නට පෙර අපිට මතක් වෙනවා පාවුලතුමා පළවෙනි තිමෝති පොතේ අපි හැදෑරු පොතක්නේ පළවෙනි තිමෝති පොත. පළවෙනි තිමෝති පොතේ 15 වෙනි පරිච්ඡේදය අපිට කතා කරලා කියනවා එතනත් හරිම අලංකාර දෙයක් පාවුලතුමා කතා කරනවා. පළවෙනි තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ අපිට කතා කරලා කියනවා මා ප්‍රමාද වුණොත් දිව්‍යන් වහන්සේගේ ගෘහයේ මිනිසයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය එය ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවේ කනුව සහ අත්තිවාරමත්ය. දැන් මේ එතුමා කතා කරලා කියනවා මේ හරිම අලංකාර එකක්. මේ 14 වෙනි පදේ නුඹට මේ කාරණා මා ලියා එවන්නේ ඉක්මනින් නුඹ ළඟට එන්න බලාපොරොත්තු වන නමුත් දැන් පවුලතුමා ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා මේ අනේ හිරගෙදරින් නිදහස් වෙලා එන්න. හැබැයි අපි දන්නවා මේ එතුමට ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ උරුමයට පංගුකාරීත්වය ලබන්න හම්බ වෙන්නේ නැහැ පවුලතුමාට. නමුත් එතුමගේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් එහෙම කියලා කියනවා හැබැයි එහෙම නොවුනොත් කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ කියනවා මා ප්‍රමාද වුණොත් එයා කියනවා එන්න බැරි වෙන්නේ නැහැ. සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්. ප්‍රමාද වුණොත් දෙවියන් වහන්සේගේ ගෘහයේ මිනිසයන් කෙසේ හැසිරිය යුතුද කියන ඔබ දැනගන්නා පිණිසය. අනේ මේවා ලියන්නේ මොකටද? දෙවියන් වහන්සේගේ මිනිසයන් ගෘහයේ කොහොමද හැසිරෙන්නේ? මේ ගෘහය මොකද්ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවේ කණුව සහ අත්තිවාරමත්ය දේව දරුවන්ට තිබෙන වටිනාකම ගැන එතුමා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරපු ඒ මහා දේව දාසයා තමයි දැන් අපට දෙවෙනි තිමෝති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ආකාරයට කතා කරන්නේ 20 වෙනි පදේ. අර අපිට කියන මේ ලොකු ගෙදරක තියෙන මේ භාණ්ඩ වගේ කියන. දැන් බලන්නකෝ දැන් අපි දන්නවා මේ හැම විටම පවුලතුමා අපිට ඉතා පැහැදිලිව කතා කරන කාරණාවක් තමයි දූෂණය නොවි ඉන්න කියන එකනේ මේ පවුලතුමා හැම විටම කියන්නේ. සමහර වෙලාවට විවිධාකාර දේවල් නිසා විවේචන නැත්නම් සමහර බොරු ඉගැන්වීම් නිසා මේ මිනිස්සු අසරණ වෙන අවධියක පාවුලතුමා එතෙන්දි තමයි මෙන්න මේ ආකාරයට කියන්නේ. එහෙම කරපු පාවුලතුමා මේ පළවෙනි පරිච්ඡේදයේ එවැනි උදාහරණයක් දෙනවා සභාවේ වටිනාකම. නුඹලා සභාවේ අධීලවන්ත මොනතරම් වටිනවද කියන එකයි මෙතන කියන්නේ. ඒ කියන මඩේ තාම අලංකාර ලෙස ඒ සභාවේ තියෙන වටිනාම සම්පත තමයි ඇදහිලිවන්තයන්. මේ එතකොට මේ ඇදහිලිවන්තයන්ගේ ජීවන රටාව මොන වගේ දෙයක් වෙන්න ඕනද? කොයි ආකාරද සභාවේ ජීවන රටාව? සභාවේ ඇදහිලිවන්තයන්ගේ ජීවන රටාව. ඉතින් මේ උපමා කතාවක් කියපු පාවුලතුමා දැන් කියනවනේ දැන් මේ භාණ්ඩ මේ ගෙදරක තියෙන භාණ්ඩ ගැන කතා කරන්නේ. අපි දන්නවා සමහර ගෙවල් වල තියෙන භාණ්ඩ ගැන. සමහරක රන් රිදී වලින් හදපු ඒවා. සමහරක් ඒවා ලී හා මැටියෙන් හදපු ඒවා. ඒ වගේම සමහරක් ඒවා වටිනා දෙයකටයි හදලා තියෙන්නේ. හැබැයි සවත් ඒවා තියෙනවා වටිනාකමක් නොමැති ආකාරයකටත් හදපු භාණ්ඩ. ඉතින් මෙන්න මේ ආකාරයේ ගෙදරක තිබෙන බඩු බාහිර ආදියට සභාව සම්බන්ධ කරනවා. ඇයි සභාවේ මොනවා හරි බාධා තිබිලා තියෙන නිසා. ඉතින් එතනදී බලන්න දන්නවද පාවුලතුමා මේ උපමාව මේක රූපකයක් නේ උපමා රූපකයක්. මේ උපමා රූපකය පොඩ්ඩක් වෙනස් කරනවා. වෙනස් කරලා මොනවද කියන්නේ? නොවටිනා භාජනයක් තිබුණත් ඒක පවිත්‍ර වෙලා වැදගත් කාරණාවක් සඳහා යොදා ගන්නට පුළුවන් කියන පණිවිඩය දෙනවා. දැන් 21 වෙනි පදේ. එබැවින් යමෙක් මේවා අතහැර තමාම පවිත්‍ර කරගනී නම් හරිම අලංකාරයිනේ. එබැවින් යමෙක් මේවා අතහැර තමාම පවිත්‍ර කරගන්නවා නම්
ඔහු පිරිසිදු කරනු ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ ගෞරවය පිණිස වූ වාජනයක් වන්නේය. දැන් මේ වාජනය කියලා අදහස් කරන්නේ සභාවේ ඇදහිලිවන්තයන්ට. එතකොට මේ සභාවේ ඇදහිලිවන්තයන් තමයි මේ වර්ගීකරණයකට එතුමා ගේන්නේ. මේ රත්තරන් රිදී සමහරකවා මැටි වලින් සමහරවා ලී වලින් සමහරවා වටිනා නොවටිනා දේවල් මේ විවිධ තරාතිරම් වල අය ඉන්නවා. නමුත් මේ විවිධ තරාතිරම් වල අයටත් කොහොම තත්ත්වයක හිටියත් ඒ හැම කෙනාම යහපත් වූ පිළිගත වූ තැනකට ගෙන ඒම තමයි එතුමගේ බලාපොරොත්තු වුණේ. ඉතින් දන්නවද මෙතන ඉතාමත් ලස්සනට කියනවා දැන් පිරිසිදු කරන ලද වාජනය. ඒ කියන්නේ පිරිසිදු කරනවා කියන්නේ මොකද්ද? වෙන් කරගත් එක. පිරිසිදු කරනවා කියන්නේ ඒක විශේෂිත වැඩක් සඳහා වෙන් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒකම කියනවා ස්වාමින් වහන්සේගේ භාවිතයට සුදුසු එක. ස්වාමින් වහන්සේගේ භාවිතයට සුදුසුයි කියලා කියන්නේ ගෞරවය ලැබිය හැකි කෙනෙක්. ස්වාමින් වහන්සේගේ භාවිතයට සුදුසු එකක් නේ. ඒ කියන්නේ ගෞරවය ලැබිය හැකි එකක් වෙන එක. ඒ විතරක් නෙමෙයි ඕනෑම යහපත් වැඩකට යෝග්‍ය. ඊළඟ කාරණාව ගන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සුදුසු වූ කෙනෙක් බවට පත් වෙන එක. ඉතින් බලන්න මේ 21 වෙනි පදයේ ඉතා අලංකාරව දේව දරුවට තිබිය යුතු ගුණාංග අපට මතක් කරලා දෙනවනේ. උන්වහන්සේට වෙන් කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි සේවය ලැබිය හැකි කෙනෙක්. ඒ කියන්නේ භාවිතයට සුදුසු සේවය ලැබිය හැකි කෙනෙක්. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ වෙනුවෙන් සුදුසු කෙනෙක් බවට පත්වීම. ඉතින් මෙවැනි අලංකාර ජීවිත රටාවක් දෙවියන් වහන්සේ සභාව තුලින් බලාපොරොත්තු වෙනවා. එතකොට විවිධ තරාතිරම් වල අය. හැබැයි මේ මොන තරාතිරම්මක හිටියත් ඒ අය තමාම පවිත්‍ර කරගෙන මේ පැහැදිලි මෙතනනේ තමාම පවිත්‍ර කරගෙන එන එක තමයි දෙවියන් වහන්සේ අපට කතා කරන අලංකාර පණිවිඩය. දැන් බලන්නකෝ අපි දකිනවා මේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි තිමෝති පොතේ 3:16. ඒකේ කියනවා මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම් වන පිණිස දෙවියන් වහන්සේ දුන් මේ මුළු ලියවිල්ල ඉගැන්වීමටත් පළවෙනි කොටස විතරක් අපිට ඇති. සියලු යහපත් ක්‍රියාවලට සූදානම් වන පිණිස. මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවන් වලට සූදානම් වන පිණිස. ඉතින් මේ ඇදහිලිවන්තයා ගැන කතා කරන්නේ. මේ ඇදහිලිවන්තයාට හැම කෙනාම දැන් සමහර වෙලාවට කෙනෙක් ඉතින්න පුළුවන් අරය තමයි සේවය කරන්නේ. අර කටියට තමයි මේ වැඩ කටයුතු තියෙන්නේ. අපිට තියෙන ඇවිල්ලා යන්න පුළුවන්. නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝරාගත්ත ඔබත් මමත් අපි හැම කෙනාම දෙවියන් වහන්සේගේ සේවක සේවිකාවන්. උන්වහන්සේගේ මිදිවත්තේ සේවකයන්. ඒක කොයි වෙලාවකවත් ඔබ අමතක කරන්න එපා. ඒකයි මෙතන කියන්නේ මනුෂ්‍යයා සම්පූර්ණව. මනුෂ්‍යයා සම්පූර්ණකම ලබන්න ඕන. ඒ විතරක් නෙමෙයි. සියලු යහපත් ක්‍රියාවන් වලට සූදානම් වන පිණිස. ඉතින් එවැනි කාරණාවකටනේ ඔබත් මම ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඊළඟ බයිබල් පදයේ බැලුවාම එතන තියෙනවා යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලක් ප්‍රේමයත් සමාදානයත් අනුව ඵල යන්න. ඔන්න තව කාරණා කීපයක් කියන මේ තිමෝති කියන මේ යෞවන නායකයාට දන්නවද? දැන් මේ තිමෝති කියන්නේ මේ වයසට වඩා මේරු බවක් තිබුණු කෙනෙක්. හැබැයි අමතක කරන්න බෑනේ. එතුමා තාම තරුණයෙක්නේ. මේ ලිපිය ලැබෙන අවදී එතුමා බොහොම තරුණයෙක්. එතකොට මේ තරුණ වයසේදී ආවිකශීලී යෞවන වයසේදී ක්‍රියාවන් හරි වේගවත් නේ. එතකොට තරුණ වියට ආවේනික ගති ලක්ෂණ කීපයක් තියෙනවනේ නේද? අපි කවුරුත් දන්නවා මේ අපේ තරුණයන් එක්ක අපි අසුරු කරන නිසා අපි කාටත් තරුණ අවදියක් තිබ්බ නිසා මේ කාරණා අපට කවදාකවත් අමතක කරන්න එපා. වෙලාවකට හරි ආවේගශීලී, වෙලාවකට හරි කලබලයි. ඒ විතරක් නෙමෙයි. ඉවසිලිවන්තකමත් නෑ සමහර වෙලාවට. දන්නවද? මේ යෞවන වයසේ වාද විවාද වලට කිසි කතාවක් නැතුව ඉදිරිපත් වෙනවනේ.
වාද විවාද වලට පැටලෙනවා. ඒ විතරක් නෙමෙයි විවිධ ආසාවන් පස්සේ යන්නත් පුළුවන්. මේ යෞවන ස්වභාවය ඒක තමයි. ඒ වගේම තමන්ගේ මේ මම තමයි මේක කරන්න කියලා මේ ආත්මාභිමානයක්, තමන් ගැන අභිමානයක් තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවන් වලට පක්ෂවාදී වෙන්නත් පුළුවන්. සමහරක් අය පා කරනවා, සමහරක් අයට එකඟයි. ඉතින් මෙවැනි දුර්වලතාවයන් තියෙනවා. ඒක නිසා තමයි පාවුලුතුමා මේ තිමෝතිට කතා කරලා කියනවා ඒ වගේ දුරු වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි පිරිසුදු සිතින් ස්වාමින් වහන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානියත් ඇතුව යන්න කියන කාරණාවනේ තුමා මේ අලංකාරව කතා කරලා කියන්නේ. දැන් බලන්නකො මේ ධර්මිෂ්ඨකමත් විශ්වාසයත් ප්‍රේමයත් හරිම අලංකාරයි. ධර්මිෂ්ඨකමත් ඇදහිලි කියන්නේ විශ්වාසයේ ප්‍රේමයත් එක්ක ඉදිරියට යන්න කියන එක තමයි පාවුලුතුමා අපට කතා කරන්නේ. දැන් මේ ඇදහිලිවන්ත ධර්මිෂ්ඨකම විශ්වාසය ඇදහිල්ල දැන් මේක හරි අලංකාරයි. මේ තුනම සාමය සොයා යන්න කියන පණිවිඩය අපට දෙන්නේ. දැන් ධර්මිෂ්ඨකම තියෙන මිනිසයා නැත්නම් විශ්වාසවන්තව වැඩ කටයුතු කරන කෙනා, ප්‍රේමයෙන් වැඩ කරන කෙනාට පුදුමාකාර ලෙස දන්නවද කරන්න පුළුවන් දෙයක්. එයාට පුළුවන් සාමය මොකක්ද කියලා හොයාගෙන යන්න. එතකොට ස්වභාවයේ ඇතුළේ විවිධාකාර ආරවුල් නිසා, විවිධාකාර බාධාවන් නිසා මේ සාමය හොයා යන කෙනාට ඒවා පිළිබඳව සාධාරණ කටයුතු කරන්න පුළුවන් කාර්යකම ලැබෙනවා. ඉතින් බලන්න අපිව කොපමණ අලංකාර විදිහට දැනුවත් කරන්න උත්සාහ කරනවාද කියලා. එකින් එක විස්තර කරපුවාම හරි පුදුමයි. ඉතින් ඊළඟට කියනවා මේ පිරිසුදු සිතින් ස්වාමින් වහන්සේ නම අමතන අය සමග. ඉතින් මෙහෙමනේ කියන්නේ මේ පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේට යාඥා කරන්න. දැන් ඔක තව විස්තර කරාම අපිට පුළුවන් කියන්න පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේගේ නාමය අමතන අය. ඉතින් මේ අයත් එක්කනේ මේ එකතු වෙන්න කියලා කියන්නේ. එතකොට එහෙම වෙනකොට පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේ තුල මහා වැදගත් වැඩක් කරන්නට පුළුවන්. ඒකම දන්නවද තිමෝතියස් බොරු ගුරුවරුන්ට විරුද්ධව දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින් හිටපු මිනිසෙක්. අපේ සභාවලත් අද මේක තියෙනවා. දැන් සමහර වෙලාවට එක අය එක සභාපාලකවරු කරන දේවල්, උගන්වන දේවල් සමහර විට බයිබලෙත් නැහැ. ඉතින් මේවත් නිසා සමහර අය මුලාව ගිහිල්ලා තිබෙනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ කැඳවනවා වචනය තුල ගොඩ නැගෙන්න. එක ක්‍රමවේදනි ගැන නෙමෙයි, සුද්ධ ලියවිල්ලේ නැති දේවල් පවා මිනිසුන්ගේ මනසවල් වලට දාලා මිනිසු අන්ත අසරණ කරන වෙලාවල් තියෙනවා. එහෙම ඉඩ දෙන්න එපා කියන එකයි පාවුලුතුමා අපෙන් මේ ආකාරයට කාරුණිකව ඉල්ලා සිටින්නේ. ඉතින් මේ අපේ ජීවිතය අපි එකින් එක බලද්දී අපිට ඉතා පැහැදිලිව මේ කාරණාව අපිට පැහැදිලි වෙනවා. දැන් 24 සිට 26 දක්වා පදවල කියනවා 24 කියනවා ස්වාමින් වහන්සේගේ දාසයා දබර නොකර සියල්ලන් කෙරෙහි ගුණවන්ත වූ උගන්නන්ට සමර්ථ වූ ඉවසිලිවන්ත කෙනෙක්ව සිට විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිස යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට හසුරු කරගත් ඔවුන් මත්කමෙන් පිබිද ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද දෙවියන් වහන්සේ ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක් දොයි බලමින් මුරුදුකමින් ඔවුන්ට තරවටු කරන්නට ඕනෑය. දැන් මේ යෞවනයට මේ විවිධ යෞවන වයසේ තියෙන විවිධ හැඟීම් තුල ජීවත් වෙන මෙතුමට කියනවා අන්න එයා ආදර්ශයක් විය යුතුයි. එතකොට තමයි සභාවට අපිට පැහැදිලි ආදර්ශයක්, පහදිලි පණිවිඩයක් සභාවට අපිට ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තැනට තමයි දෙවියන් වහන්සේ මේ ගේන්න හදන්නේ. ඉතින් දැන්වද මේ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් වලින් වෙන භයානක දේ තමයි සභාව තුල විවිධාකාර විරුද්ධවාදීකම් ඇති වෙනවා. අර කට්ටිය එහෙම කියනවා, මේ කට්ටිය එහෙම කියනවා. ඒ වගේ මහ පුදුම විදිහට හැම විටම ભેද බින්නතාවයන් ඇති කරනවා. ඒක නිසා දෙවියන් වහන්සේගේ දරුවන් නිවැරදි වෙන්නේ කොහොමද? සුද්ධ ලියවිල්ල මත.
එතකොට සුද්ධ ලියවිල්ල අපිට බෑ වැරදි ආකාරයට යොදා ගන්න. වැරදි ආකාරයට යොදා ගත්තොත් ඔබත් මමත් අපි දෙගොල්ලම අසරණ වෙනවා. ඒක නිසා ස්වාමින් වහන්සේ අපට ඉතා පැහැදිලිව අපට මෙතන කතා කරනවා. දැන් කියනවා මේ උගන්වන්න සමර්ථ වූ අයට. දැන් මෙතුමාට විතරක් නෙමෙයිනේ. මේක මේ දැන් අනිත් ඊළඟ එන પરම්පරාවට මේක දෙන්න තියෙනවා. දැන් අපි කිසිම කෙනෙකුට අපි තමයි මේ වැඩ කරන්නේ අපි නැත්තම් සේරම ඉවරයි කියලා කියන්න බෑ. මොකද අපේ යුතුයකම තමයි ඊළඟ પરම්පරාව ගොඩනගන එක. ඉතින් ඔබගේ වගකීම තමයි ඔබ සභාවේ සැබෑ දේවදරුවෙක් හැටියට ඔබට විශාල වැඩ කොටසක් තියෙනවා. ඒක නිකන් ඉරිදට පල්ලියට වෙලා යන එක නෙමෙයි. සභාව වෙනුවෙන් යාඥා කරන්න ඔබට තිබෙනවා. ඒ විතරක්මද නෑ, සභාවේ කාරණාවලට පංගුකාරීත්වය දෙන්න තියෙනවා. ඒ වගේම ඔබට අනිත් අලුතෙන් එන අයට උගන්වන්න තියෙනවා. මහා විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒතකොට මේවා කරන්නේ කොහොමද කියන එක තමයි අපිට මේ එකින් එක උගන්වලා දෙන්න හදන්නේ. ඒක නිසා දැන් මෙතන මෙහෙම කියනවනේ 25 පදේ කියනවා විරුද්ධව සිටින්න විසින් සැබෑව දැනගන්නා පිණිස. දැන් සමහර අය විරුද්ධව ඉන්නවා. ඒ විරුද්ධව ඉන්න අයට අපි විරුද්ධව යන්න කියලා නෙමෙයි මෙතන කතා කරන්නේ. මොනවද කරන්නේ? ඒ අය සැබෑව දැනගන්නා පිණිස යක්ෂයාගේ තමාගේ කැමැත්ත කිරීමට අසු කරගත් වුන් යක්ෂයා තමයි මේ අය මුලා කරලා තියෙන්නේ. ඒ නිසා අපට විශාල වගකීමක් මේ අය නිදහස් කරගන්න එක. මේ අය නිදහස් කරගන්නට මොනවද මෙතන කියන්නේ? යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසු කරගත් වුන් මත්කමින් පිබිද ඔහුගේ මලපතෙන් මිදෙනම දැන් මත් වෙලා මේ අන්‍ය ඉගැන්වීම නිසා බොරු ඉගැන්වීම නිසා මත් වූ තත්ත්වයකටපත් වෙලා. ඉතින් කියනවා ඒකෙන් නිදහස් වන පිණිස දෙවියන් වහන්සේ ඔවුන්ට පසු තැවිල්ල දෙනසේදෝයි බලමින් මුරුදුකමින් ඔවුන්ට තරවටු කරන්න. මුරුදුකමින් තරවටු කරන්න කියන්නේ අපිට අර ආවේගශීලීව කටයුතු කරන්න එපා. මේ යෞවනයට දෙන පණිවිඩයනේ. මේ යෞවනයට දෙන පණිවිඩය අපි හැම කෙනාටම ඉතාමත්ම වටිනවනේ. ඉතින් මේ යෞවනයට දෙන පණිවිඩය තුල මේ යෞවනෙක් වුණාම අර මම කලින් කතා කරා වගේ හරි ක්‍රියාශීලීනේ. හරිම මේ දඩබ්බරයි වෙලාවකට. ආවේගශීලී අය. නමුත් පාවුලතුමා එතුමාට කතා කරන පණිවිඩයෙන් එතුමාට ලියන මේ පණිවිඩයෙන් මොනතරම් දේවල් අපේ ආත්මයට ස්වාමීන් වහන්සේ ගෙනල්ලා දෙනවද? ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. මොකද උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම අසරණ වෙච්ච පිරිස් ඕන තරම් ඉන්නවා. සමහර අය සභාව අතහැරලා වෙන සභාවන් වලට ගිහිල්ලා ඒකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ ගෙදර ඉන්නවා කියලා හිතාගෙන නැත්තටම නැති වෙන අවස්ථා තියෙනවා. මේ මහා අවාසනාවන්ත සිද්ධියක්. ඒ නිසා ස්වාමින් වහන්සේ තාම කරුණාවෙන් සහ දයාවෙන් ඔබගේ මගෙන් යටහත්ව ඉල්ලන්නේ මේකයි. මොනවද කියන්නේ? මේ මිනිස්සු අපි ගේන්න ඕන පසුතැවිල්ලට. හැබැයි ඒ පසුතැවිල්ලට ගේන පිණිස මුරුදුකමින් තරවටු කරන්න. ඒ නිසා එනම් මුරුදුකම අපිට තිබෙන්න ඕන. දන්නවද ආත්මයන් වහන්සේක දීමනාවක් මුරුදුකම. ඉවසීම ආත්මයන් වහන්සේ අපට දෙනු ලබන දීමනාවක්. ඉතින් අපි ආත්මයන් වහන්සේ තුල මේක ඉල්ලලා මුරුදුකම ඉල්ලමින් ඉවසීම ඉල්ලමින් අපි දෙවියන් වහන්සේට මේ සෙනග ගැන මැදහත් විය යුතුමයිනේ. මේ සෙනග ගැන මැදිහත් වෙන්න ඕන. ඉතින් සමහර අය සභාවට එනවා මුකුත් දන්නේ නැහැ. එතකොට එහෙම ඒක කොච්චර අසරණ එකක්ද? අනේ ඒකට මොකක්වත් දන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා ඉතින් ගීතිකාවක් කියනෝ නැගිටිනවා ආයමත් වාඩි වෙනවා ආයමත් නැගිටිනවා ආයමත් වාඩි වෙනවා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට සමහර අය අසරණයි. ඒක නිසා මේක අපි හැම කෙනෙකුටම තිබෙන දෙයක්. මොකද පළවෙනි එක ඒ අය වෙනුවෙන් යාඥා කරන එක. ඊට පස්සේ යාඥා කරනකොට ස්වාමින් වහන්සේ පියවරෙන් පියවරට පෙන්නනවා. ඊළඟ පියවර මොකද්ද? ඊළඟට අපි මොනවද කතා කරන්න ඕන? ඉතින් අපේ ජීවිතේ මුරුදුකම තබා ගන්න. අර කලින් කිව්වා වගේ සමහර වෙලාවට මේ අර යෞවන වයසේ අය සමහර අය ප්‍රතික්ෂේප කරයි. සමහර අයට වැඩි කැමති වෙයි. ඒකත් අපේ ජීවිතවල නැතුවම නොවේනේ. ඉතින් ඒක නිසා එවැනි තත්වයන් අපට තියෙනවා නම් අපි ගැන විමසලා බලනවා නම්
අපට පැහැදිලිව යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් එක්සිත්ව එකමුතුව එකම පවුලක දරු කැලක් හැටියට මේ අපට පැවරී තිබෙන මේ මහා මෙහෙවරේ සැබෑ දායකයන් වෙන්න. මොකද අපි දවසක අතහැරලා යනවා. අපි ස්වාමීන් වහන්සේගේ අභියසරේ ගියාම අපිට කියන්න තියෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපට දුන්නා වූ දේවල් වලින් අපි මේ දේවල් කරා කියලා. අර යහපත් දාසයා ස්වාමියාගේ ගෞරවයට පාත්‍ර වුණා වගේම ඔබටත් එසේ කරන්නට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනු ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අද දවසේ මම යාඥා කරන්න කැමතියි. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙමින් අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනිය ඔබ වහන්සේට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ දවසේ ඔබ වහන්සේත් එක්ක ගත කරන්න, ඔබ වහන්සේගේ වචනයත් එක්ක ස්වාමීනි පොඩි අධ්‍යයනයකට එන්නට ඔබ වහන්සේ අපට ආශිර්වාද කළාට. ඒ නිසා පියාණනි අපේ ජීවිතයේ ඔබ වහන්සේ ඉදිරියේ එළිදරව් වී ඇති නිසා අපේ ස්වභාවය දකින්න ඔබ වහන්සේගේම දෑතට අපි බාර වෙනවා. ඒ නිසා පියාණනි අපට ඒ ඔබ වහන්සේ දුන්න කැඳවීම ගැන අනික වාරයක් ස්තුති ප්‍රශංසා කරන අතර පියාණනි මේ කැඳවීමට අනුව ජීවත් වෙන්න, ඒ වගේම පියාණනි අපට තිබෙන මෙහෙවරේ යෙදෙන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අප හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ මිදිවත් ඒ දාස දාසීන් හැටියට තෝරාගත්තා වූ අය. ඒ නිසා පියාණනි ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට දෙන අතර ඔබ වහන්සේගේ කරුණාවෙන් අපට මඟ පෙන්වන්න. සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට පුද කරනවා. යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. සියලු දෙනාට යේසු පිහිටයි. ඔබේ අත දිගු කරලා මගේ අත් මත තියලා යේසුනි මගේ දෑත ඔබේ සේවෙට ගන්න. ඔබේ අත දිගු කරලා මගේ පා මත තියලා යේසුනි මගේ දෙපා ඔබේ සේවෙට ගන්න. ඔබේ අත දිගු කරලා මගේ නෙත් මත තියලා යේසුනි මගේ දෙනෙත ඔබේ සේවෙට ගන්න. ඔබේ අත දිගු කරලා මගේ දෙතෝලට තියලා යේසුනි මගේ වචන ඔබේ සේවෙට ගන්න. ඔබේ අත දිගු කරලා මගේ හිස මත තියලා යේසුනි මගේ මුවන ඔබේ සේවෙට ගන්න. ඔබේ අත දිගු කරලා මගේ පපුවට තියලා යේසුනි මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න. දිව්‍යනාථ ප්‍රශංසා වේවා. අද දවසෙත් අලංකාරමත් ලෙස මේ කාලය ගත කරන්න උන්වහන්සේ අපට ආශිර්වාද කළා. ඉතින් අපි දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපට ගත කරන්න තියෙන ඉදිරි දින උන්වහන්සේගේ දෑතට බාර කරමු. වේදනා ප්‍රශ්න තුල යන අය ගැන අපි ස්වාමීන් වහන්සේට ඒක රාශි වෙමින් එක හදවතකින් යුක්තව අපි කන්නලව් කරමු. අපි යාඥා කරමු. සර්ව පරාක්‍රමයන්ෙනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද දවස ඔබ වහන්සේ තුල අලංකාරමත් ලෙස ගත කරන්න ඔබ වහන්සේ ආශිර්වාද කළාට. ඒ වගේම පියාණනි මේ මෙහෙවර සාර්ථකව කරගන්න ඔබ වහන්සේ දුන්න මඟ පෙන්වීම ගැන, සුද්ධාත්මයන් වහන්සේගේ එළිදරව්ව ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු.
ආදරවන්ත පියාණනි, අපි ඔබ වහන්සේට යාඥා කරනවා අපට ගත කරන්න තිබෙන ඉදිරි සියලු දවස්වලදී ඔබ වහන්සේ අප සමග සිටින පිණිසත්, ඔබ වහන්සේගේ මහිමය දකින පිණිසත් අපට උපකාර කරන්නට කියලා අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ඉතින් දෙවි සමිඳුනි, ඔබ වහන්සේගේ දෑතට ඔබ වහන්සේගේ දරුවන් බාරයි. යමෙක් යම් පීඩාවක කරදරයක යම් ගැටලුකාරී තත්වයක සිටින්නේද ඔබ වහන්සේ උන්ව නිදහස් කරන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ උන්ට අතකසලා නිදහස් කරන්න කියලා යාඥා කරනවා. සමිඳුනි, ඔබ වහන්සේ උන්ගේ යෙහෙවා ශාලෝම් උවමැනව, ඔබ වහන්සේ උන්ගේ සමාදානයේ උවමැනව, ඔබ වහන්සේ උන්ගේ සපයන තැනන් වහන්සේ උවමැනව, ඔබ වහන්සේ ඒවා යයිරේ නැමැති දෙවියන් වහන්සේ පියාණනි, ඔබ වහන්සේ ඔවුන් සමග සිටමින් ආශිර්වාද කරන්න කියලා ඉල්ලනවා. නාසරීය යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. අපි අනුග්‍රහය කියවමු. පිය දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයත්, යේසුස් වහන්සේගේ අතිඋතුම් කරුණාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සම්බන්ධකමත් පංගුකාරීත්වයත් උන්වහන්සේගේ නාමයේ දරන්නා වූ අප සියලු දෙනා සමගම සදාකාලයෙන් සදාකාලයටම වේවා. ආමේන්. ස්තුතියි අද දවසේ උන්වහන්සේත් එක්ක ගත කරන්න ඔබගේ සහභාගීත්වය ගැන. ඒ වගේම අපට ඉදිරි දවස් උන්වහන්සේත් එක්ක ගත කරන පිණිස ඒ වචනේ නිරන්තරයෙන් ශක්තිමත් වෙන්න, වචනේ කියවන්න, මෙනෙහි කරන්න උන්වහන්සේ සමග අපි ගමන් කරමු. ස්තුතියි. යේසු පිහිටයි සියලු දෙනාටම. සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ඉතින් අද සුවිශේෂී දවසක්. මොකද අද අපේ අජිත් දෙවියන්තුමාගේ උපන්දිනය. නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔහුට උන්වහන්සේ දුන්නා වූ සෑම ආශිර්වාදයක් ගැන. නිසා විශේෂයෙන්ම මගෙත්, ඒ වගේම සුමුදුගෙත්, වගේම මුළු අපගේ සභා සෙනගගේ උපන්දින සුබ පැතුම් අජිත් පාස්ටර් සමග බෙදා ගන්න කැමති. ඉතින් අපි ඔහු වෙනුවෙන් යාඥා කරමු. අපි යාඥා කරමු. සියලු දේ මැව්වා වූ කරුණාවන්ත දෙවියන් වහන්සේ, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ දෙන්නා වූ ආශිර්වාදය. ඒ වගේම දෙවියන්නේ අපගේ ජීවිතයේ මඟ සලකුණු අපට සමරන්න ඔබ වහන්සේ දෙන්න අවස්ථාවන් ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ සමරන අවස්ථාවන් වලදී විශේෂයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඒ ජීවිත ඔබ වහන්සේගේ දෑත්වලට බාර කරන ඔබ වහන්සේගේ ආශිර්වාද ගැන ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙන්න දෙන්නා වූ මේ අවස්ථාවන් ගැන ස්තුතිවන්ත වෙන අතරම විශේෂයෙන්ම මේ මොහොතේදී අපගේ අජිත් දෙවියන්තුම ඔබ වහන්සේගේ දෑත්වලට බාර කරන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ පියාණන් ඔහුගේ ජීවිත කාලය පුරාම ඔබ වහන්සේ සමග සිටමින් ඔබ වහන්සේ දුන්නා වූ සෑම ආශිර්වාදයක් ගැන ඔහුගේ ජීවිත ගමනේදී ඔබ වහන්සේ සමග සිටියා. ඔබ වහන්සේ වෙතට ඔහු ලං කරගත්තා. ඔබ වහන්සේ දුන්නා වූ ගැලවීම කරුණකොටගෙන ඔහු දැන් ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ වහන්සේ වෙතට ඔහු ලං කරගෙන ඉන්නවා. ඒ වගේම ඔබ වහන්සේ උට මහත්සේ ආශිර්වාද කරලා තියෙනවා. ඒ සෑම ආශිර්වාදයකින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ ජීවිතයේ සෑම අවස්ථාවකම ඔහු සමග සිටියා වූ දෙවියන් වහන්සේ. ඔහුගේ සැපේදී, ඔහුගේ දුකේදී ඔබ වහන්සේ සිටියා. ඒ සියලු දේ ගැන ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙන අතර දෙවියන් අද ඔහුගේ උපන්දිනය සමරන මේ මොහොතේදී ඔබ වහන්සේ ඔහුට ආශිර්වාද කරන්න. මේ ප්‍රීතිමත් මොහොතේදී ඔබ වහන්සේ ඔහු සමගත් ඔහුගේ පවුලේ අයත් සමගත් සිටින ලෙස ඉල්ලා සිටින අතරම දෙවියන් මේ අද දවසේදී පාතබන්නා වූ මේ ඔහුගේ ජීවිතයේ අලුත් අවුරුද්ද ඔබ වහන්සේගේ ශුද්ධ උදෑත්වට බාර කරගන්න. ඔබ වහන්සේ උට දිගින් දිගටම ඔබ වහන්සේගේ ආරක්ෂාව මඟ පෙන්වීම සායි වගේම දෙවියන් සනීප සුවය උට ලබා දෙන සිල්ලා සිටින අතරම දෙවියන් උට කරන කින සෑම දෙයක කරගන්න අවශ්‍ය කරන්නා වූ විශේෂණ ඔබ වහන්සේට කරන්නා වූ සේවයන් තුළ අවශ්‍ය කරන්නා වූ වහන්සේගේ මඟ පෙන්වීම ප්‍රඥාව දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ සියලු දෙකෙන් ස්තුතිවන්ත වෙන ඔබ වහන්සේගේ දෑත්වලට බාර කරන අතරම පවුලේ සියලු දෙනා මේ භාර්යාවත් දරුවෝ ඔබ වහන්සේගේ දෑත්වලට බාර කරන මේ ප්‍රීතිමත් මොහොතේ ඔව් වහන්සේ සමග සියලු දෙනා සමග
ප්‍රීතිය බෙදා ගන්න ඔබ වහන්සේ දුන්න අවස්ථාවක ස්තුතිවන්ත වෙන අතරම මේ සියලු දෙනා අපේ සහෝදර වහන්සේගේ දයත්වයට බාර කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුමු ප්‍රේමණීය නාමයෙන්. ආමෙන්.